නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් අද දවසෙත් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ගුරු දෙවිඳුන් අපි වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම සදහම් පිළිසඳර පිණිස අද දවසෙත් වැඩමව වදාළ ගරුතර මහා සංඝරුවන අපි තාම දයාවෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව අද දායකත්වයේ දරන්නේ ගම්පහ හයිග්‍රෝ තේ ආයතනයේ උපසේන දෙහිගාලන්ද මහත්මයා සහ බියට්‍රිස් ද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා විසින්. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අපි සූදානම් සදහම් පිළිසඳර පවත්වන්න. ඉතින් අපට අනුකම්පාවෙන් වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය නැවත වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් දහම් කැඩපත පිණිස උතුම් ධර්මානුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අද අපි කල්පනා කළා දැන් අපි දවස් මං හිතන්නේ 4ක් විතර පුරාවට එහෙමයි. මේ සසරේ ස්වභාවය පිළිබඳව එහෙමයි ස්වාමීනි. මේ අවිද්‍යාවෙන් බැසිලා තෘෂ්ණාවෙන් බැඳිච්ච මේ සත්වයාට එහෙමයි. මේ දීර්ඝ සසර ගමනක ඉන්න ස්වභාවය පිළිබඳව අපි කතා බහ කළා. ඊට අමතරව මේ කර්මයේ නැමැති කඩයනයට අහුවෙච්ච සත්වයා දුක් විඳින විදිහ ලක්කන සූත්‍රයෙන් කතා කළා. ලක්කන සංයුත්තේ. එහෙමයි ස්වාමීනි. එතකොට මම අද ඉඳන් කල්පනා කළා මේ වගේ සසර ගමනකට අපි වැටෙන්න අපේ ආධ්‍යාත්මික ජීවිතයේ අපට අවබෝධ නොවෙච්ච වැඩපිළිවෙලක් තියෙනවා. එහෙමයි. ඒ වැඩපිළිවෙල පිළිබඳව කතාබස් කරන්න තමයි එහෙමයි තේරුම් ස්වාමීනි. මේ අද ඉඳන් අපි පොඩ්ඩක් මහන්සි ගන්න. අවසරයි ස්වාමීනි. එතකොට මේ වැඩපිළිවෙල අපි හඳුන ගන්න ඕන මොකද්ද මේකට හේතුව කියලා. එතකොට ඒ පිළිබඳව ලස්සනට විග්‍රහ වෙන දේශනාවක් තියෙන ඥානවත්තු සූත්‍රය කියලා. එහෙමයි ස්වාමීනි. ඥානෙ ලැබීමේ කරුණු ගැන වදාළ දේශනාව. එහෙයි. එතෙන්දී විස්තර කරනවා මේක සවැත් නුවරෙක් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ උතුම් දේශනාව. පින්වත් මහණෙනි, ඥානෙ ලැබීමේ කරුණු 44ක් ගැන මම ඔබට දේශනා කරන්නම්. එහෙමයි. කරුණු කීයක්ද? 44ක්. ඒ හොඳින් අහන්න ඕන. නුවණින් හොඳට විමසන්න ඕන කියන. මොනවද මේ කරුණු 44? එහෙමයි. ජරා මරණ ගැන දන්නා නුවණ, ඒක ඥානය. ඒක විස්තර කරනවා ඉස්සරහට. ජරා මරණ හට ගැනීම ගැන දන්නා නුවණ. ඒ වගේම ජරා මරණ නිරුද්ධ වීම ගැන දන්නා නුවණ. ඒ වගේම ජරා මරණ නිරුද්ධ වීමේ මඟ ගැන දන්නා නුවණ. එතන 4යි. එහෙමයි ස්වාමීනි. ඊළඟ ඉපදීම ගැන දන්නා නුවණ. ජරා මරණ වලට හේතු ඉපදීමනේ. එහෙමයි. ඒතර ඉපදීම පිළිබඳ දන්නා නුවණ, ඉපදීමේ හට ගැනීම පිළිබඳ දන්නා නුවණ, ඉපදීම නිරුද්ධ වීම ගැන දන්නා නුවණ, ඉපදීම නිරුද්ධ වීමේ මඟ ගැන දන්නා නුවණ. එහෙමයි. එතන 8යි. එහෙමයි. ඒ වගේ එතකොට භවයට 4යි. ඊළඟට උපාදානයට 4යි. එතනින් 4 ආකාරයකින් අවබෝධ කරගන්න. එහෙමයි. ඊළඟට තෘෂ්ණාව 4 ආකාරයකින් අවබෝධ කිරීම. එහෙමයි. ඊළඟට විඳීම 4 ආකාරයකින් අවබෝධ කරගන්න ඕන. එහෙමයි. ස්පර්ශය 4 ආකාරයකින් අවබෝධ කරගන්න ඕන. ආයතන 4 ආකාරයකින් අවබෝධ කරගන්න ඕන. එහෙමයි. ඊළඟට ආයතන වලට හේතු නාම රූප 4 ආකාරයකින් අවබෝධ කරගන්න ඕන. එහෙමයි. ඊළඟ නාම රූප වලට හේතු විඥානි 4 ආකාරයකින් අවබෝධ කරගන්න ඕන. එහෙමයි. ඊළඟට
සංස්කාර හතරාකාරයෙන් අවබෝධ කරන්න ඕන. එහෙමයි. එතනම 40යි. එහෙයි ස්වාමීනි. ඊළඟට අවිද්‍යාව හතරාකාරයෙන් අවබෝධ කරන්න ඕන. ওই විදියට 44 ආකාරය පිළිබඳව ඥාන එහෙමයි. උපදවා ගැනීම පිළිබඳව තමයි මෙතන විස්තර කරන්නේ. ඊට පස්සේ මෙතන විස්තර කරන මහත්ය පින්වත් මහණෙනි, ජරා මරණ කියන්නේ මොකක්ද? එහෙමයි ස්වාමී. දැන් ජරා මරණ පිළිබඳ මෙන්න මේ විදියට සත්‍ය අවබෝධ කරගන්න ඕන. ඥානෙ උපදව ගන්න ඕන. එහෙයි. මොකද්ද? ඒ සත්‍යයන්ගේ ඒ සත්ත්ව ලෝකවල දි รา යාමක් ඇද්ද? මහලුවන ස්වභාවයක් ඇද්ද? දත් වැටීමක් ඇද්ද? කෙස් පැහීමක් ඇද්ද? ඇඟපත රැලි වැටීමක් ඇද්ද? ආයුෂ පිරියාමක් ඇද්ද? ඇස් කන්නාදී ඉදුරන්ගේ මෝරා යාමක් ඇද්ද? මේකට තමයි කියනවා ජරාව කියන්නේ. එහෙමයි. ඒතර බලන්න මේ ආර්ය ශ්‍රාවකයාට එහෙනම් අවබෝධයක් ඇති වෙන්න ඕන ඒ සත්වයන්ගේ ඒ සෑම ලෝකෙම ඉපදිච්ච සත්වෙක් එන මේ මොරා යෑමටපත් වෙනවා කියන අවබෝධය ඇති වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒතර මේක හැමදේම ඒ හැමතැනම සිදු වෙනවා කියලා අපිට කියන්න බෑ. ඒ කියන්නේ මේ දැන් කෙස් සිදීම හැමතැනම වෙනවා. එහෙමයි ස්වාමී. ලොම් මිදීම හැමතැනම වෙනවා. එහෙයි. හම්රියල වැටීම හැමතැනම වෙනවා කියලා එහෙම කියන්න බෑ. එහෙයි. මොකද දිව්‍ය ලෝකේ ජරාවටපත් වීම ගැන විස්තර කරලා තියෙනවා දුර්වර්ණ වෙනවා කියන. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මල් මාලා පර වෙනවා කියනවා. එහෙමයි. එතකොට තේරුම් ගන්නවා කියනවා දැන් මෙයා මේ චුත වෙන්න කිට්ටුයි කියලා. එහෙමයි. එතකොට මේ ලෝකේ ජරාවටපත් වීම. ඒ හැමතැනකම තියෙන ආයතනයන්ගේ මෝරායම. එහෙමයි ස්වාමීනි. ඇසේ මෝරායම් සිද්ධ වෙලා, කනේ මෝරායම් සිද්ධ වෙනවා, නාසයේ මෝරායම් සිද්ධ වෙනවා, දිවේ මෝරායම් සිද්ධ වෙනවා, කයේ මෝරායම් සිද්ධ වෙනවා, මනසේ මෝරායම් සිද්ධ වෙනවා. මෝරායම් කියලා කියන්නේ ඒ ඉඳුරන් තමන්ගේ අවනත බවට පත් කර ගැනීම හැකියාව සම්පූර්ණ නැති වෙනවා ටික. එහෙමයි ස්වාමීනි. අවනත තමන්ගේ අවනත බවට ගන්න බෑ ඒක. එහෙයි. එතකොට මේ ආයුෂය කියන්නේ මම ඒ ලෝකවල ඉන්න පුළුවන් කාලේ ටික අඩු වෙලා ගිහිල්ලා. එහෙමයි. එතකොට ඇඟපත සමහර ලෝකවල ඇඟපත රැලි වැටීම් සිද්ධ වෙනවා. එහෙනම් එතකොට මේ ආර්ය ශ්‍රාවකයා තේරුම් ගන්නවා කියනවා එහෙනම් යම් තැනක උපතක් ඇද්ද උපදින සෑම තැනකම එහෙනම් මේ ඉන්ද්‍රියන්ගේ මෝරායම සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමී. එහෙනම් ඒ දේවල් වලින් ස්ථිර සදාකාලික සැනසෙල්ලක් ලබන්න කිසි තැනක බෑ. එහෙමයි. කිසි තැනක බෑ. එහෙයි. ඒ යන හැම තැනකම ජරාව තියෙනවා. දැන් බලන්න අවුරුදු සාමාන්‍යයෙන් 50 55 පෙන්නට පස්සේ ඉතින් වියපත් වෙලා එක තැන දැන් මනුස්ස ලෝකේ න එක තැන වැටිලා එහෙමයි ස්වාමීනි. වේගින් ඇවිදින්න බෑ, කටයුත්තක් කරගන්න බෑ. එහෙමයි. කෑම බීම කෑවත් රසක් දැනෙන්නේ නැහැ, ඇස් දෙක පේන්නේ නැහැ. එහෙනම් ඔය අනතුර යම් තැනක උපදිනවද උපදින සෑම තැනකම ඔය මහා ප්‍රශ්නේ තියෙනවා. එහෙමයි. එතකොට අන්න එහෙම ප්‍රශ්නයක් සෑම තැනකම තියෙනවා කියලා යම් කෙනෙකුට අවබෝධ වුණොත් ඒ කෙනාගේ චිත්තසංතානයේ ඉපදීමට මොහොතක්වත් ඇල්මක් නම් උපදින්නේ නැත. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ පිළිබඳ අවබෝධය නැතිකමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් ජරාවටපත් වෙලා ඉන්න උදවියට විශේෂයෙන් දැන් තේරුම් ගන්න පුළුවන් තමන් දැන් මේ ඉන්න සිටුේෂන් එක තුල තමන් මේ ඉන්න වෙලාව කාලය තුල එහෙමයි. තමන් යම් දුකක් ගැහැටක් දුම්නසක් විඳිනවද? ඇස් පේන්නේ නැතුව දුක් විඳිනවා, කන් ඇහෙන්නේ නැතුව දුක් විඳිනවා, ඇවිද ගන්න බැරුව දුක් විඳිනවා, අතපය වාරු නැතුව දුක් විඳිනවා, හුදකලා වෙලා සමහර විට දුක් විඳිනවා, ඇසුරු කරන්න කෙනෙක් නැතුව දුක් විඳිනවා, සමහරකට දත් ටික නැතුව දුක් විඳිනවා, හැමරලි වැටිලා ඇඟ වියපත් වීම නිසා තමන් දුක් විඳිනවා. ඔය දුක යම් තැනක උපදිනවද උපදින සෑම තැනකම විඳින්න වෙනවා. එහෙමයි. සෑම තැනකම විඳින්න වෙනවා. ඒක ඥානයක් කියනවා. ජරාව පිළිබඳ ඔය වගේ යම් කිසි කෙනෙකුට අවබෝධයක් තමන්ටම චිත්තසංතාන ඉපදුනොත් ඒක ඥානයක්. එහෙමයි ස්වාමීනි. ඊළඟ මරණය ඒ සත්‍යයන්ගේ ඒ සත්ත්ව ලෝකවල යම් චුත වීමක් ඇද්ද?
එහෙනම් ඒ කොයි තැනට ගියත් ඒ හැම තැනක්ම අතහැරලා යන්න වෙනවා. දැන් මනුස්ස ලෝකේ අපි සියලු දෙනාටම කොච්චර දේවල් පිරිවරා ගත්තත් කොච්චර දේවල් එකතු කළත් අපිට මේ හැම දෙයක්ම අතහැරලා යන්න වෙනවා. චුත වෙනවා. ස්වාමීනි. චුත වීමක් ඇද්ද? චුත බිඳී යාමක් ඇද්ද? එතන මොකද වෙන්නේ? දැන් බලන්න අපි අපේ කය අතාරිනකොටම ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අපේ ඉන්ද්‍රියන් ටික බිඳ වැටෙනවා. එහෙමයි. ඇස් දෙකේ පෙනීම නැති වෙලා ගියා, කන් දෙකේ ඇසීම නැති වෙලා ගියා, නාසයේ ගඳ සුවඳ දැනීම නැති වෙලා ගියා, දිවේ රස දැනීම නැති වෙලා යනවා, කයේ පහස දැනීම නැති වෙලා යනවා. ඒ ඔක්කොම බිඳ වැටිලා යනවා. එහෙමයි. අක්‍රිය වෙනවා. ඊට පස්සේ සමහර තැන්වල වෙනවා මේක අතුරුදහන් වීම. එකපාරට මේ හිටිය මේ නැහැ. දැන් දිවි ලෝකවල හිමයි සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ දැන් මේක භාග්‍යතුන් වහන්සේ සකල මේ දසදහසක් ලෝක ධාතුවම දැක් බලලා නෙපේ දේශනා කරන්නේ මේක. එහෙමයි. ඒ නිසා තමයි ඒකට වචන ගොඩක් ඉන්නේ ඒ නිසායි. එහෙයි. ජරාව විස්තර කරද්දී වචන ගොඩක් තියෙනවා. එහෙයි. මරණය විස්තර කරනකොට වචන ගොඩක් තියෙනවා. එහෙමයි. උතන මොකද ඒ ලෝකවල ඒ සිදුවෙන විදිය තියෙනවා. හැබැයි හැම තැනකම මොන විදියෙන් විස්තර කළත් එතන විස්තර කරන්නේ ඒ ලෝකේ අතහැරලා ක්‍රැස් කරගත්තු කරපින් තව ලෝකෙට ගෙනියනවා කියන එක. එහෙමයි. කලුරිය කිරීමක් කියන්නේ ස්කන්ධයන්ගේ බිඳී යෑමක් ඇද්ද? ඒතර රූපේ බිඳී යෑමක් සිද්ධ වෙනවා, විඳීමේ බිඳී යාමක් සිද්ධ වෙනවා, හඳුනා ගැනීමේ හැකියාව බිඳලා යනවා, චේතනා පහළ කිරීමේ හැකියාව බිඳලා යනවා, දැන ගැනීමේ ස්වභාවය බිඳලා යනවා. එහෙමයි. ඊළඟට සිරුර අත්හැර දැමීමක් ඇද්ද? ඒතර මේ ශරීරය අත්හැරලා යනවා. එහෙමයි. ශරීරෙ මෙහි දාලා යනවා. මේකට තමයි කියන මරණය කියන්නේ. එහෙනම් ඒ සෑම ලෝකයකම මේ ස්වභාවය සිදු වෙනවා කියලා. මේ ජරාවත් මේ මරණයත් කියන්නේ මේ දෙක එකතුවට තමයි ජරා මරණ කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ පිළිබඳ ශ්‍රාවකයාට අවබෝධයක් ඇති කරගන්න කියනවා. එහෙනම් අවබෝධයක් ඇති කරගන්න තියෙන නිතර නුවණින් විමසීමෙන්මයි. එහෙමයි ස්වාමීනි. එහෙනම් ඒ සත්‍යයන්ගේ සත්ත්ව ලෝකවල මේ විදිහේ කෙස් දෙනවා, හමරලි වැටෙනවා, දත් හැලෙනවා, ඇඟපත මෝරා යනවා. එහෙමයි. ඊළඟට හමරලි වැටෙනවා, ඉන්ද්‍රියන් මෝරා යනවා, වසඟිට තමන්ගේ අවනතේ තියාගැනීමේ හැකියාව නැති වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. තනි වෙනවා. මේව සිහි කර කර වාසය කරනවා. එතකොට එයාට ඉපදීම පිණිස හිතින් නොයල්මක් මම ඉපදින්නේ. ජරාවට බයක් උපදිනවා. එහෙමයි. ඒ ජරාවට ඇත්තටම බයක් නේ උපදින්න ඕන. එහෙමයි ස්වාමීනි. ජරාවට බයක් උපදින්න ඕන. එතකොට මේ ශ්‍රාවක නිතර සිහි කරනවා කියන මේ සත්‍යයන්ගේ කොයි ලෝකෙට ගියත් ඒ සෑම තැනකම මෙතන යන් චුත වෙන්න සිදුවීමක් ඇද්ද? ඒ සෑම තැනකම චුත වෙන්න සිද්ධ වෙනවා. අත්හරින්න සිද්ධ වෙනවා. ස්කන්ධයන් බිඳිලා යනවා කියලා. සිරුර අත්හැරලා දාලා යනවා කියලා ඔහු නිතර නුවණින් විමසනවා කියනවා. එහෙමයි. ඔහු ජරා මරණ පිළිබඳ සිහි කරනවා. ඒකට තමයි කියන්නේ ජරා මරණයන් පිළිබඳ අවබෝධ කරගන්නවා. ඒතර නිරන්තරයෙන් සිහි කිරීමම තුලම තමයි මේ අවබෝධය කරා යන්න හේතු වෙන්නේ. එහෙමයි. සිහි කිරීමක් නැත්නම් ඒක අවබෝධයක් කරා යන්නේ. ස්වාමීනි වයෝ වෘද්ධ වැඩි වයසට ගියාට පස්සේ ඒ අම්මලා අපච්චිලා දකිද්දී අපි ඒ පරිද්දෙන් සිහිනුවනට අනිවාර්යෙන් ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. මේ බෝසතාණන් වහන්සේ කෙනෙක් කලේ. එහෙයි. දැන් අර උයන් කෙලි යනකොට ජරාවටපත් වෙච්ච කෙනා දැක්කා. එහෙමයි. ගලපුව තමන් ට්‍රක් ගාලා ඉමසැනි. එහෙමයි ස්වාමීනි. තමන්ගේ රජවාසලේ ඉන්න සියලු දෙනාට ප්‍රියමනාප සියලු දෙනාටම ගැලපුවා ඒක. එහෙමයි. ලෝක සත්‍යයන්ට සියලු දෙනාටම ගැලපුවා. ගලපලා මේ මොහොත වෙනකොටම සිතේ අදිෂ්ඨානයක් ඇති කරන් ඉවරනේ මම මේකට උත්තරයක් හොයන්න ඕන කියලා. එහෙමයි ස්වාමීනි. මේ ජරාවට උත්තරයක් හොයන්න ඕන කියලා කල්පනා කළා. එහෙයි. ඒතර කොච්චර විශ්මිත මානසික පරිවර්තනයක් එම සැනින් ඇති කරගෙනද? එහෙමයි. දැන් අද යුගයේ තියෙන දුර්වලතාවය තමයි මේක එක සැරයක් කල්පනා කළා දෙසරයක් කල්පනා කළත් මේ මානසික පරිවර්තනය සුළු මොහොතින් උපදින්නේ. එහෙමයි. සුළු මොහොතින් උපදින්නේ. මොකද අපි මේ වගේ ප්‍රතිපදාවක සසරේ වාසය කළ නැති නිසා. එහෙමයි. ඒතර බෝසතාණන් වහන්සේ අපි ලක්ෂණ සූත්‍රයේදීත් අපි ශ්‍රවණය කළා ජාතක කතාවලක් තියෙනවා. දැන් උම්මග්ග ජාතකයේ වගේ ජාතකයක ඒතර තියෙන ඊතර තනිකර ප්‍රඥා පාරමිතාවක් තියෙන්නේ. එහෙමයි ඒ ස්වාමීනි. ජීවිතය තුළ. එහෙයි. ඒතර ප්‍රඥාව සංසාරේ පුරුදු කරලා. ප්‍රඥාව වඩලා තියෙනවා. ඒතර ප්‍රඥාව වඩපු ශ්‍රාවකයාට ඒ කාරණේ ඇස් දෙකට පෙන්නකොටම තමන්ගේ හිතේ ඒක යෝනිසෝ මනසිකාරයට පෙරලිලා තමන්ගේ ආත්මික චිත්තසංතානෙ මේ පෙරලියක් ඇති කරවන්න එහෙමයි.
ආධ්‍යාත්මික දියුණුවක් ඇති වෙන විදිහට පෙරලියක් ඇති කරවන්න පුංචි අරමුණු ප්‍රමාණවත්. එහෙමයි ස්වාමීනි. පුංචි අරමුණු ප්‍රමාණවත් ඒක. ස්වාමීනි දැන් අවසරයි. ඊටාම යෝන් මේ ඉඳුරන් යෝන් තත්ත්වයේ තියෙනකොට හරිය ප්‍රසන්නයි. සැපයි අපිට කැමැත්තක් ඇති වෙනවා. නමුත් ඒක ඊටාම ටික කාලයක් තමයි අපිට පරිභෝග කරන්න වෙන්නේ සමහර වෙලාවට ස්වාමීනි. ඉතින් අවුරුදු 20ක් 25ක් වගේ නේ. එහෙමයි. අන්තිමට සිහිනුවනත් මේ නැති වෙලා ගිහිල්ලා. සිහිනුවන දුර්වල වෙනවා. එහෙමයි ස්වාමී. මොකද එක පැත්තකින් සිහිනුවන දුර්වල වෙනවා. අර අස්වැසිල්ලක් බලාපොරොත්තු වෙන කාමේ පරිභෝග කරනුනේ මුසපත් වෙලා. එහෙමයි. අන්තිම බලනකොට ඒවත් ළඟ පාත නැහැ. එහෙයි. ඒ කරුණු සිහි මුලා වෙලා. එහෙමයි. ඊට පස්සේ තමම් සිහි මුලා වෙලා හිටිය කය ගැන. අන්තිම කයත් අඩපණ වෙලා ඒ කරුණු සිහි මුලා වෙනවා. එහෙමයි. ඊට පස්සේ ඔය විදියට සිහි මුලා වෙලා අන්තිමට එයා සිහි විකල් වෙච්ච කෙනෙක් විදියට තමයි අන්තිම කාලේ ගත කරන්නේ. එහෙමයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට බලන්න දැන් මේ වගේ හොඳ මානසිකාරය දැන් බලන්න බෝසතාණන්සේ ගත්තොත් එහෙම. එතකොට ගිහි කාලේ යම් සිහියක් තිබ්බාද සම්බුදු බවට පත් වෙන මොහොතේ යම් සිහියක් තිබ්බාද පිරිනොම් මංචකයේ දක්වා මේ සිහිය ඒ විදියටම පැවතුණා. එහෙමයි. ස්වාමීනි ඔබ වහන්සේගේ මේ කරුණ මතක් කළ නිසා විමස ගන්න හිතෙන ඇත්තටම බෝසතාණන් වහන්සේගේ හිතේ අසිරිය දැන් උන්වහන්සේ සමග සියලු දෙනා ජරාවටපත් වෙනවා කිව්වහම කලකිරී ගිය අන්දම ස්වාමීනි. හරි ආශ්චර්යනේ. එහෙමයි. ඒක ප්‍රඥාවෙන් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. නේ ප්‍රඥාව කියන දේ කාලයක් වැඩෙන්න ඕන. එහෙයි. ප්‍රඥාව කාලයක් වැඩෙනකොට ඒ කාරණේ S2ට පෙනීම කෙනෙකුට ප්‍රමාණවත්. ඒක හිතේ ආවර්ජන වීම පිණිස. එහෙමයි ස්වාමීනි. ඒ හිතේ නොයල්ම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස ඒ දැකීම ප්‍රමාණවත්. එහෙමයි. සමහර අයට ශ්‍රවණයම ප්‍රමාණවත්. එහෙමයි ස්වාමීනි. ශ්‍රවණ මාත්‍රයෙන් ප්‍රමාණවත්. එහෙමයි. බුදුරජාණන් වහන්සේ කාලේ වගේ රජ කෙනෙක් හිටියා. අවසරයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. මේ රජතුමාගේ ලස්සන බිරිඳක් හිටියා. එහෙමයි. භද්‍රා දේවිය මට මතක හැටියට. එහෙමයි. මේ භද්‍රා දේවිය තරුණ වයසේදී මිය පරලොව ගියා. රජතුමා හරි ආදරේ මේ බිරිඳට. එහෙමයි. කොච්චර ආදරේද කියනවනම් භද්‍රා දේවිය මැරිච්ච ගමන්ම අර දේහය රත්තරන් දෙනක බහලා සුවඳ තෙල් පුරවලා එහෙමයි. අරක ගිල්වලා දැන් මේ නාන්නෙත් නෑ කන්නෙත් නෑ බොන්නෙත් නෑ රජකම් කරන්නෙත් නෑ රජතුමා ඒ දිහා බල බල අඬ අඬ සීවි කල්ලා ඉන්නවා. එහෙමයි. රාජ්‍ය කරන්නේ නෑ දැන්. එහෙමයි. මෙයාට ආදරේ හොඳ ඇමතියෙක් හිටියා. එහෙමයි ස්වාමීනි. මේ ඇමතුමා ගිහිල්ලා ඒක රහතන් වහන්සේ නමක් හිටියා. මේ රහතන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා මේ පණිවිඩය කිව්වා. එහෙමයි. කිව්වට පස්සේ නම් රජතුමා හොයා කරගෙන එන්නකෝ වෙලාව. එහෙයි. ඉතින් රජතුමා එක්කගෙන ආවා. රජතුමාගේ ප්‍රශ්න පහයි ඇහුවේ. රජතුමනි පොඩ්ඩක් කල්පනා කරලා කියන්නකෝ මේ ලෝකේ කිස්සි දෙන්නේ නැති කෙනෙක් ඉන්නවද? එහෙමයි. හැම රැලි වැටෙන්නේ නැති කෙනෙක් ඉන්නවද? එහෙමයි. දත් හැලෙන්නේ නැති කෙනෙක් ඉන්නවද? ඉන්ද්‍රියන් මෝරා යන්නේ නැති ජරාවටපත් වෙන්නේ නැති කෙනෙක් මේ මිහිපිට ඉන්නවද කියලා හොඳට කල්පනා කරලා කියන්න කිව්වා. එහෙමයි. ඒතර රජතුමාගේ මානසිකත්ව වෙනස් කරන් තමයි කිව්වේ. එහෙමයි. ප්‍රශ්නේ ඇහුවේ. රජතුමා ඊට පස්සේ දැන් එයාගේ මනස පෙරලෙන ගත්ත දැන් අරක හොයන්න කල්පනා කරා. කල්පනා කරද්දී රජතුමා හොඳට සීනු බලද්දි බල තේරුණා එහෙනම් මේ ලෝක ජරාවටපත් වෙන්නේ නැති කෙනෙක් නැහැ නේ. එහෙමයි. අන්න මනස පෙරළුණා. ඊට පස්සේ කල්පනා කරලා කිව්වා ස්වාමීනි මේ ලෝක ජරාවටපත් වෙන්නේ නැති කෙනෙක් නැහැ. එහෙමයි. ජරාවෙන් නිදහස් වෙලා ඉන්න පුළුවන් කෙනෙක් නැහැ. ජරා දුකටපත් නොවන කෙනෙක් නැහැ ස්වාමීනි කිව්වා. එහෙමයි. ඊළඟට ඒ වගේම රජතුමනි නම් ඔබ හොඳට කල්පනා කරලා කියන්නේ කිව්වා ලෙඩ නොවන කෙනෙක් මේ මිහිපිට ඉන්නවද කියලා. රජතුමා හොඳට කල්පනා කළා ඇත්ත තමයි මේ මිහිපිට ලෙඩ නොවන කෙනෙක් නැහැ. මේ රජතුමාගේ ඩිංග මානසික පෙරලියක් ඇති වෙන දැන් මේ කල්පනාව තුළ. ඒ සෙවීම තුළ. එහෙමයි ස්වාමීනි. ඊට කල්පනා කළා අනේ ස්වාමීනි වගේ තමයි මේ මිහිපිට ලෙඩ නොවන කෙනෙක් නැහැ නේ ස්වාමීනි කිව්වා. ඊට පස්සේ ඇහුවා රජතුමනි මේ මිහිපිට ඉන්නවද නොමැරෙන කෙනෙක්? එහෙමයි. රජතුමා ඇත්තටම කල්පනා කළා ඒ වෙලාවේ තමයි රජතුමාට තේරුනේ ඇත්තටම අපි සියලු දෙනා මැරෙනව නේද කියලා. එහෙමයි ස්වාමීනි. එහෙනම් තියෙන කාරණාව සිහි කළා නේ. එහෙයි. රජතුමා ඒ වෙලාවේ බලනකොට තේරුණා ඇත්තනේ නම් මේ අතීතයේ හිටපු රජවරුත් ඔක්කොම මැරිලා ගියා. වර්තමානයේ රජවරුත් මැරිලා යනවා. එහෙනම් සාමාන්‍ය ජනයා ගැන කතා සාමාන්‍ය ජනයාත් මැරිලා යනවා. එහෙනම් අනාගතයේ උපදින කට්ටිය මැරිලා යනවා. එහෙනම් භද්‍රා දේවිය විතර කොහොමද ඉතුරු වෙන්නේ? එහෙමයි ස්වාමීනි. අන මානසික දුක් දුරු කරමින් ශෝක දුරු කරමින් දැන් ප්‍රඥා ලෝකෙ පහළ වෙනවා. එහෙමයි. ඊළඟට ඇහුව රජතුමනි මේ ලෝකෙ ඉන්නවත් තියෙනවද යම් දෙයක් සිඳෙන්නේ නැති බිඳෙන්නේ නැති වෙනසෙන්නේ දෙයක් තියෙනවද කියලා. රජතුමා හොඳට කල්පනා කළා ඇත්ත නේන්න. මේ රාජ්‍යයන් සිඳිලා බිඳිලා යනවා. මේ මහ පොළොව සිඳිලා බිඳිලා යනවා. මේ මහා ගොඩනැගිලි සිඳිලා බිඳිලා යනවා.
එහෙනම් සිඳින්නේ නැති බිඳින්නේ නැති දෙයක් මේ ලෝකේ නෑනේ. ස්වාමීනි සිඳින්නේ නැති බිඳින්නේ නැති දෙයක් ඇත්තටම මේ ලෝකේ නෑනේ කිව්වා. එහෙමයි. ඊළඟට රජතුමාගෙන් අහනවා රජතුමනි මේ වගේම හොඳට කල්පනා කරලා බලන්න මේ ලෝකේ ෂේ වෙන්නේ නැති දෙයක් තියෙනවද? ෂේ වෙන්නේ නැති දෙයක් තියෙනවද? වෙනසෙන්නේ නැති දෙයක් තියෙනවද? රජතුමා හොඳට කල්පනා කරලා බලනකොට බැලුවා ඇත්තනේ නම් මේ ලෝකේ හැම දෙයක්ම ෂේ වෙනවනේ. ඩිංග 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 ෂේ වෙලා යනවා. ඉදල් මිටක් වුණා කාලයක් අපි ඉදලා පාවිච්චි කරන ඉදල් මිට පවා ගෙවෙනවනේ. එහෙමයි. භාජන පවා මේ කාලයක් පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? අවපහ ගැන්නිලා ෂේ වෙලා යනවනේ. එහෙමයි ස්වාමීනි. අපි මේ මහ පොළොව උඩ ගිය කාලයක් යනකොට මේ මහ පොළොව මොකද වෙන්නේ? වෙනස් වෙනවා. එහෙමයි. ෂේ වෙලා. එතකොට මේ කරුණු පහල කරනකොට රජතුමාගේ හිතේ ශෝක හොල නැති වෙලා ගියා. එහෙමයි ස්වාමීනි. රජතුමා අහනවා අනේ ස්වාමීනි මේ පරියායට කියන නම මොකද්ද? එහෙනම් ඔබතුමාගේ ශෝකය ශෝක හුල සිඳලා දාපු නිසා මේකට ශෝක සල්ලහරණ සූත්‍රය කියලා නම දාගන්න කිව්වා. එහෙමයි. ශෝක සල්ලහරණ පරියාය. ඉතින් බලන්න කරුණු පහක් සිහි කරද්දී හිතේ ශෝක දුක් දුම්නස් දුරු කරන මහා ප්‍රඥාව තියෙන හිටියා. එහෙමයි. ඒකට හේතුව ඇයි? ඒ අය පෙර සසරවල ඕව විමසලා තියෙනවා. දැන් මේ වෙලාවේ මුසපත් වෙච්ච නිසා ඒ මුසපත් වුණු සිතින් වාසය කිරීමක් තියෙන සිහි කළ දෙන සැනින් තග්ගර සිහිය උපදිනවා. එන කාලයක් මේ දේවල් හොඳට විමසලා තිබුණොත් අපිට එන ලාභයක් නැද්ද එහෙනම්? එහෙමයි ස්වාමීනි. සමහරට මරණාසන්න කාලේ කෙනෙක් සිහි කරලා දෙන්න පුළුවන් තමන්ගේ සිහිය උපදිනවා. එහෙමයි. සිහියෙන් මැරෙන කෙනෙක් වෙනවා එතකොට ඒ කෙනා. සමහර දෙවියන් අතර දී කෙනාට සිහි කරලා දෙන කෙනෙක් ඉන්න පුළුවන් සමහරලාට සිහිය ඉපදිලා සමහරට විශේෂ මාර්ගඵල අවබෝධය කරා යන්න පුළුවන් ඒ කෙනා. ඊළඟ මෙතනදී විස්තර කරනවා දැන් ඔන්න ජරා මරණ ওই විදිහට තමයි කියන අවබෝධ කරගන්න ඕන. එහෙමයි. ජරා මරණ ওই විදිහට අවබෝධ කරගන්න ඕන කියනවා. ඊළඟ විස්තර කළාම ජරා මරණයන්ගේ හට ගැනීම අවබෝධ කරගන්න ඕන කියලා. කොහොමද ජරා මරණය හටගන්නේ නම් මේ ලෝකේ යම් තැනක යම් සත්ත්ව ලෝකයක ජරාවක් ඇද්ද මරණයක් ඇද්ද ඒ සෑම එකක්ම තියෙන ඉපදීම නිසායි කියන. එහෙනම් ඉපදීම යම් තැනක ඇද්දන් එතන මොකද තියෙන්නේ? අනිවාර්යෙන් ජරාව තියෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් සදාකාලික උපතක් කොහෙවත් නැහැ. ස්ථිර සැනසිලිදායක තැනක් කොහෙවත් නැහැ. එහෙමයි. ජරාවටපත් වෙන්නේ නැති තැනක් මේ ලෝකෙ කිසි තැනක නැත. එහෙනම් මරණයටපත් වෙන්නේ නැති චුත වෙන්නේ නැති තැනක් මේ ලෝකේ කිසි තැනක නැත. එහෙමයි. එහෙනම් ඒ සියල්ලකින් නිදහස් වෙච්ච තැනක් මේ ලෝකේ නැත. යම් තැනක තිබේ නම් ඒ තිබෙන්නේ අමා මහ නිවන තුල පමණයි. එහෙමයි ස්වාමීනි. එහෙනම් ඉපදීමක් ඇද්ද? ඉපදීම තියෙන සෑම තැනකම ජරා ඇත, ව්‍යාධි ඇත, මරණ ඇත, ශෝක ඇත, පරිදේව ඇත, දුක් ඇත, දුම්නස් ඇත. එහෙමයි. අනිවාර්යෙන් කලකෝලා ඇත, අඩදබර ඇත. සමහර දැන් සූත්‍ර අපි කතා බහ කරද්දී තියෙන්නේ මේ දිව්‍යයන් අතර පවා යුද්ධ කලකෝලහල තියෙනවා. එහෙමයි. බ්‍රහ්මයන් අතර දෘෂ්ටි වලින් මුසපත් වෙලා මේ ඒ චිත්ත සංතාන බොහෝ අයගේ විනාශ වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ තැන්වල කලකෝලාහල නැති වුණත් ඒතර ඒ තැන්වල සමහර තැන්වල දෘෂ්ටිගත වුණාට පස්සේ ධර්ම අවබෝධයට හරිය අපහසුයි. එහෙමයි ස්වාමීනි. ඒකයි මේ තිරුවන් සරණේ පිහිටලාම තමයි ඒක බලවත් කරගෙන තමයි යන තැනකට යන්න ඕන. එහෙමයි. දෙවියන් අතරට ගියත් බ්‍රහ්මයන් අතරට ගියත් මනුස්ස ලෝකයට ආවත් තිරුවන් සරණේ ගොඩාක් කල් පිහිටලා බලවත් කරගෙන තමයි යන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒතර මොකද තිරුවන් සරණේ පිහිටපාර ගුණේ නිසා යා යම් තැනක ගියාට පස්සේ නොරැවටි ඉන්නව නම් ඉන්නේ තිරුවන් සරණ නිසා. එහෙමයි. එහෙනම් ඉපදීම හට ගැනීමනුයි ජරා මරණ හටගන්නේ කියලා එයාම හොඳට නෝනේ විමසලා එයාම ප්‍රත්‍යක්ෂ වැටහීමක් ඇති කරගන්න ඕන. එහෙමයි. දැන් මේ කාලයක් තිස්සේ අපි ඇහුවට පස්සේ කියලානේ කියන එක නෙමෙයි මෙතන මේ කියන්නේ. නුවණින් විමසීම. තමන් නුවණින් විමසලා බලන්න ඕන. එහෙනම් මේ ලෝකේ ජරාවටපත් වුණොත් එහෙම එහෙනම් ජරාවටපත් වීම තියෙන්නේ කුමක් තියෙනකොටද? එහෙමයි. එහෙනම් ඉපදීම යම් තැනකද එතන තමයි කෙසිදීම තියෙන්නේ. ඉපදීම යම් තැනකද එතන හැමේ රළි වැටිම තියෙනවා. ඉපදීම යම් තැනකද ප්‍රියයන්ගේ වෙන්වීම තියෙනවා. එහෙමයි. ඉපදීම යම් තැනක අප්‍රියයන් සමග එකතු වීම තියෙනවා. එහෙමයි. ඉපදීම යම් තැනකද එතන ආර්ථික ප්‍රශ්න ඇත. දේශපාලනික අර්බුද ඇත. සමාජීය ප්‍රශ්න තියෙනවා. සමහරවිට දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා. ඥාතීන්ගේ ප්‍රශ්න තියෙනවා.
හඬා වැටීම් තියෙනවා, ශෝක තියෙනවා, පරිදේව තියෙනවා. එහෙමයි. ඒවත් ඔක්කොම තියෙන්නේ කුමක් තියෙන තැනද? ඉපදීම තියෙන තැන. ඉපදීම තියෙන තැන සැප තියනවා කියලා තමයි අපිට සාමාන්‍ය. ඒකනේ ඉපදීමට කැමති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. හැබැයි ඉපදීම තියෙන තැන සැපක් තියෙනවා. එහෙයි. ඒ සැපට සාපේක්ෂ බහුලව තියෙන කුමක්ද? දුකයි. එහෙමයි. ඒක නිකන් මේ වගේ උපමාවක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ. ඒක තේරුම් ගන්න පුළුවන්. දවන මස් කට්ටක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මස් කට්ටි මස් නැහැ. එහෙයි. ලේ තියෙනවා. අර සුවඳ තියෙනවා. යාන්තම් ලේ සුවඳ. එහෙමයි. දැන් බල්ලෙක් මේ මස් කට්ට දැකලා මේ මස් කට්ට අරගෙන සමහරට දවස් 2 3 දැකලා නැද්ද ඒක අරගෙන ඔහේ අර මුල්ලට යනවා මේ මුල්ලට යනවා මේ පඳුරට යනවා අර පඳුරට යනවා කිසි දෙයක් කන්නෙත් නැහැ. තව කෙනෙකුට ලං වෙන්න දෙන්නෙත් නැහැ. එහෙයි. බලන් ඉන්න කෙනෙකුට තේරෙනවා මේ මස් කට්ටි ප්‍රයෝජනයක් නැහැ කියලා. එහෙමයි. හැබැයි උඩ තියෙනවා. මොකද උඩ තියෙන්නේ? අර ලී මාත්‍රේ රසයි යාන්තම් ඒකින් එන සුවඳයි. එහෙමයි ස්වාමීනි. ඒතර මේ බල්ලා මේ දවස පුරාවට අරක හපහපා හිටියා කියලා බඩ පිරෙනවද? බඩ පිරෙන්නේ නැහැ ස්වාමීනි. බල්ලට වැඩිපුර තියෙන කොහොමද? සැපද දුකද ඒකේ? දුක. දුකක් තියෙනවා. සත්‍යයටත් ඒ වගේ තමයි ඉපදීම තුල. එහෙමයි ස්වාමීනි. අල්ප මාත්‍ර චූටි ආස්වාද මාත්‍රයක් තියෙනවා. ආස්වාද මාත්‍රයක් තියෙනවා. එහෙමයි. මේ ආස්වාද මාත්‍රයට සාපේක්ෂව විඳින තියෙන කොහොමද? වැඩිපුර දුක්. එහෙමයි. අපි තුමු දැන් හොඳ ගයක් හදාගත්තා කියලා. එහෙමයි ස්වාමීනි. අපි තුමු දැන් ඔන්න නෝනේ මහත්තයා ඉන්න දරුවෝ දෙන්න. දරුවෝ දෙන්න චූටි. අපි තුමු ආසාවට සල්ලිත් තියනවා කියලා හොඳ තට්ටු දෙකේ ගයක් හදාගන්නවා යා. දැන් බලන්න අපි තුමු පුංචි ගෙදරක හිටියේ. සමහරලාට දැන් ඔක අතු ගන්න තියෙන කාලේ. එහෙමයි ස්වාමීනි. පිරි මකුල් දෙල් කඩා ගන්න තියෙන කාල පරිච්ඡේදේ. එහෙමයි. පිරිසිදු කරගන්න ඕන. වැසිකිලි දැන් වැඩි පිරිසිදු කරන්න ඕන. දැන් අරව ලස්සනට තියාගන්න ඕන. එහෙමයි. ඒතරි මහන්සිය ආස්වාද මාත්‍රිකුත් තියෙනවා. නමුත් වැඩිපුර තියෙන්නේ මොනවද? ආදීනව. දුක තමයි වැඩි. එහෙයි. ඒකෙන් අදහස් කරන්නේ ඒක ගියක් හදාගන්න නැහැ කියන එක නෙමෙයි. එහෙමයි. ඒතර ඒක ආර්ය ශ්‍රාවකයේ අවබෝධයෙන් තේරුම් අරගෙන වාසය කරනවා. මේ ඔය වගේ තමයි සසර. සසර ඔය වගේ තමයි. අපි මේ කාමයේ මුල් කරගෙන චූටි ආස්වාදය සතුටක් සොම්නසක් විඳිනවා. එහෙමයි ස්වාමීනි. ඒ හැබැයි සතුටට සාපේක්ෂව වැඩිපුර තියෙන්නේ මොනවද? දුක. එහෙමයි. දැන් බලන්න අපි අපේ ජීවිතේ ගත්තත් අපි දැන් තරුණ වියට ආවට පස්සේ උන අවුරුදු අපි හිතමු දැන් බහ තෝරන වයස අවුරුදු 12. ආවා කියලා ඊට පස්සේ 12 ඉඳන් අවුරුදු 50ක් වගේ පුංචි කාලයක් තමයි අපිට ආස්වාදනීය බවක් ඔගේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතින් දැන් මොනවද තියෙන්නේ? ආදීන. එහෙමයි. අපිට වේගින් ඇවිද ගන්න බෑ. අතපය වාරුනේ. දැන් අර තරුණ කාලේ රූපේ ආස්වාදයක් තිබ්බට ඊට පස්සේ එතනත් අවුරුදු 25 30 පැන්නට පස්සේ එහෙමයි ස්වාමීනි. ගෙවල් හදන්න ඕන, යාන වාහන ගන්න ඕන, අමුදරුවන් නඩත්තු කරන්න ඕන, දෙමෝපියෝගේ යුතුයකම් කරන්න ඕන. නොයෙකුත් දරුවන්ගේ ප්‍රශ්නත් ඇඳිලා ප්‍රශ්න, රැකී ආරක්ෂා ප්‍රශ්න, එහෙමයි ස්වාමීනි. ආර්ථික ප්‍රශ්න, අර මහා පීඩනය තුල එතකොට එයා වාසය කරන් තියෙන්නේ. සැප පිළිබඳව මේ අපේක්ෂාවක් හිතේ තියෙනවා. අපේක්ෂාව විතරයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර සැප පිළිබඳව අපේක්ෂාව විතරයි තියෙන්නේ. වැඩිපුර තියෙන්නේ. එහෙමයි. ඒතර බලන්න එතකොට ඒ අවුරුදු ටිකිනුත් ඒතර අවුරුදු සාමාන්‍යයෙන් 12 ඉඳලා 30 වෙනකම්. එහෙමයි. තරුණ කාලේ පොඩි කාලයක් තියෙනවා යාට. එහෙයි. අවුරුදු 18ක වගේ පුංචි කාලයක්. එහෙමයි. ඊට පස්සේ තනිකර ඉතින් වැඩිපුර තියෙන දිවිච දුක. එහෙමයි ස්වාමීනි. ඉතින් ඉපදෙන සෑම ජීවිතේ කොච්චරයි. එහෙමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි මේ මහල් පොළොව උඩ ගෙවල් ටිකක් හදලා වාහන අරගෙන දරුවෝ හදලා ඊට පස්සේ ආයෙ අපි මැරිලා ආයෙ ඉපදිලා ආයෙ අමුතුවෙන් අලුතෙන් ඔක්කොම ටික ආයෙ පටන් ගන්නවා. එහෙමයි. නැද්ද? එහෙමයි ස්වාමීනි. දැන් මනුස්ස ලෝකෙට ආව කියලා හිතන්නකෝ. ඒතර ආයෙ ඉගෙන ගන්න ඕන, ආයෙ ගෙවල් දොරවල්, ආයෙ යාන වාහන ප්‍රශ්න, ආයෙ අමුදරුවන්ගේ ප්‍රශ්න, ආයෙ ඒගොල්ලන්ට උගන්වන්න ඕන. එහෙමයි. ආයෙ ප්‍රශ්න ටික එහෙමයි. එහෙමයි ස්වාමීනි. එහෙනම් ඉපදීම හට ගැනීමෙනුයි ජරා මරණ ඇතුළු මේ සියලු දුක් වල හට ගැනීම කියලා එයා නෝනින් කල්පනා කරමින් තේරුම් ගන්නවා කියනවා. එහෙමයි. ඉපදීම නිරුද්ධ වුණොත් එහෙම අන්න අර ජරා මරණ දුක් දුම්නස් ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. එහෙමයි. ඉපදීමක් නැත්තම් ජරාව නිසා හටගන්න දුක නැහැ. ලෙඩවීම නිසා හටගන්න දුක නැහැ. ඊළාසේ මරණය නිසා හටගන්න දුක නැහැ. ප්‍රියයන්ගෙන් වෙන් වෙන දුක නැහැ. අප්‍රියයන් සමග එකතු වෙන දුක නැහැ. එහෙමයි ස්වාමීනි.
ඒතර ආර්ථික ප්‍රශ්න වලින් දුක් විඳීමක් නැහැ. සමාජීය ප්‍රශ්න වලින් දුක් විඳීමක් නැහැ. එහෙමයි. කාමයේ නිසායි බැටකෑමක් නැහැ. ඒ මුකුත් නැහැ. එහෙමයි ස්වාමීනි. ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල කුමක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියන. එහෙමයි. එහෙනම් ජරා මරණ කියන එක තමන්ගේ ජීවිතේ නිරුද්ධ කරගන්න නම්, ආය ජරා මරණ නොලඳ ගන්න ජීවිතයක් ඇති කරගන්න නම්, ඒ කියන්නේ ඉපදීමේ නිදහස් වෙන්න නම්, එහෙමයි ස්වාමීනි. ඉපදීම නිසානේ ජරා මරණ ඔක්කොම දුක් දුම්නස් ටික තියෙන්නේ. එහෙමයි. එතකොට ඉපදීමේ නිදහස් වෙලා ජරා මරණ නිදහස් වෙන්න නම් එයා යාගේ මනස තුළ සම්මා දිට්ඨිය වඩන්න ඕන. සම්මා සංකල්ප වඩන්න ඕන. එහෙමයි. සම්මා වාචා යා ටික ටික පුරුදු කරන්න ඕන. ඒකට සම්මා දිට්ඨිය වඩනවා කියලා කියන්නේ යා දුක නම් වූ ආර්ය සත්‍ය සිහි කර කර වාසය කරන්න ඕන. සම්මා දිට්ඨිය වැඩනවා එතකොට. එහෙමයි ස්වාමීනි. දුකේ හට ගැනීම සිහි කර කර වාසය කරන්න ඕන. දුක හටගන්නේ තෘෂ්ණාව නිසා. එහෙමයි. දැන් කෙනෙකුට සරල විදියට සිහි කරන්න පුළුවන්. දැන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ චතුරාර්ය සත්‍ය තියෙනවා. එහෙමයි. ඒතර ඒක පොඩි මානසිකාරයක් යාට සිහි කර කර ඉන්න පුළුවන්. සම්මා දිට්ඨිය වඩන. එහෙමයි. ඊට පස්සේ දැන් ඔය සම්මා දිට්ඨිය වඩන විදිය විශාලතාව පරියායන් තියෙන සම්මා දිට්ඨි සූත්‍රේ. එහෙමයි. ඊළඟ මහා චත්තාරීක සූත්‍රේ. දැන් මේකෙත් තියෙන ওই පරියාය. එහෙමයි ස්වාමීනි. ඒතර මේ කරුණු හතරට සිහි කර කර වාසය කිරීමම සම්මා දිට්ඨිය වැඩින් අනුග්‍රහ කරනවා කියනවා. ස්වාමීනි දුක බවත් මේ දැන් මෙතන විස්තර කරන්නේ ජරා මරණ පිළිබඳ අවබෝධය, එහෙමයි ස්වාමීනි. ජරා මරණයන්ගේ හට ගැනීම පිළිබඳ අවබෝධය, ජරා මරණයන්ගේ නැතිවීම පිළිබඳ අවබෝධය, නැති කරන මාර්ගය පිළිබඳ අවබෝධය. එහෙමයි ස්වාමීනි. මේක සිහි කර කර වාසය කරනවා. අතර විස්තර කරනවා යම් පින්වත් මහණෙනි දැන් ওই විදිහට දැන් සම්මා දිට්ඨිය ඔන්නේ කියන වඩනවා. එහෙමයි. සම්මා සංකල්ප වඩනවා. එයා ටික ටික බුදු ගුණ, දහම් ගුණ, සංගුණ මෙනෙහි කරනවා. සම්මා සංකල්ප. ඊළඟට සතර බ්‍රහ්ම විහරණ සිතවිලි වඩනවා. අනිත්‍ය සංඥාව පුරුදු කරනවා. පටිච්චසමුප්පාද සිහි කරනවා. සම්මා සංකල්ප. ඒතර ඒව වඩමින් එයා බොරු කීම අත්හරිනවා. සම්මා වාචා. කේලම් කීම අත්හරිනවා. හිස් වචන කීම අත්හරිනවා. පරස වචන කීම ටික ටික අත්හරිනවා. සම්මා වාචා. එහෙමයි. ඒතර ඒව වඩන්න ජරා මරණ නිරුද්ධ වෙලා යනවා. ආය ජරා මරණ උරුම කරගන්න කෙනෙක් වෙන්නේ. එහෙමයි. ආය ඉපදීම උරුම කරගන්න කෙනෙක් වෙන්නේ. සතුන් මැරීම අත්හරිනවා. හොරකම අත්හරිනවා. වැරදි කාම සේවනය අත්හරිනවා. ඔන්න ජරා මරණ නිරුද්ධ වෙලා යනවා ටික ටික. එහෙමයි. ඊළඟට තමයි මේ අධාර්මිකව එයා හරි හම්බ කරමින් ජීවත් වෙන්නේ නැහැ. ජරා මරණ නිරුද්ධ වෙනවා ටික ටික. එහෙමයි ස්වාමීනි. ඊළඟට ওই දේවල් ටික කිරීම පිණිස එයා උත්සාහ කරනවා. සම්මා වායාමයි. එහෙමයි. ජරා මරණ නිරුද්ධ වෙලා යනවා. ආය මේ දුක උරුම කරගන්නේ. ඒ වගේම තමයි ඒ කෙනා ටික ටික එයාගේ ජීවිතෙම ගත කරන්නේ සම්මා සතිය පුරුදු කරනවා. ඊතර ওই දේවල් ටික දියුණු කරගන්න යාගේ මානසිකත්වය හදනවා කියලා කියන්නේ යාගේ සම්මා සතිය තමයි වැඩේ. එහෙමයි. එහෙම කරන කෙනාගේ හිත ටික සමාධිමත් වෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. සම්මා සමාධිය වඩනවා. මෙන්න මේ අංගාට වඩනවා කියලා කියන්නේ ජරා මරණ නිරුද්ධ වෙලා යනවා. ආයයට සසරේ ජරාව හිමි වෙන්නේ. එහෙමයි. ආයයට සංසාරේ මරණය හිමි වෙන්නේ. එහෙමයි. ආයයට සංසාර ඉපදීමක් හිමි වෙන්නේ. ශෝක පරිදේව හිමි වෙන්නේ. එහෙමයි. අප්‍රියයන් සමග එකතු වීම නිසා ඒ දුක හිමි වෙන්නේ. ප්‍රියයන් සමග වෙන්වීම නිසා හටගන්න දුක යාට හිමි වෙන්නේ. මේකට තමයි කියන්නේ ජරා මරණ නිරුද්ධ වන මාර්ගය. බුදුරජාණන් දේශනා කළ පින්වත් මහණෙනි යම් දවසක ආර්ය ශ්‍රාවකේ ඔය විදියට ජරා මරණ ගැන දන්නව නම්, ජරා මරණ හට ගැනීම ගැන දන්නව නම්, ජරා මරණ නිරුද්ධ වීම ගැන දන්නව නම්, ජරා මරණ නිරුද්ධ වීමේ මාර්ගය ගැන දන්නව නම් ඒක තමයි කියන ධර්මයට අනුව ඔහුගේ නුවණ. ඉමස්ස ඉදමස්ස ධම්මේ ඥාන. මේකට කියන ධර්මයේ ඥානය කියලා. එහෙමයි ස්වාමීනි. එහෙනම් ධම්මේ ඥානය කියලා කියන්නේ මොකක්ද? ජරා මරණ පිළිබඳ අවබෝධය, ජරා මරණ හට ගැනීම පිළිබඳ අවබෝධය, ජරා මරණ නැතිවීම පිළිබඳ අවබෝධය, ජරා මරණ නැති කරන මාර්ගය පිළිබඳ අවබෝධය. එහෙමයි. ඒතර යාටම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති වෙන්න ඕන. දැන් මේ සුත්තමේ ඥානයනේ. එහෙමයි. දැන් උන් ඇහුවා. ඒක සුත්තමේ ඥානය. කවුරු කෙනෙක් අහනකොට කියන්න පුළුවන්.
එහෙම නෙවෙයි. එයාට එයාගේ මනසේ ඇති වෙන සම්මාදිට්ඨිය මේ දුක් දුරු කරනවා කියන අවබෝධයට ඇති වෙන්න ඕන. එයාගේ හිතේ තියෙන සම්මාදිට්ඨියට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නත් ඕන. ඒ සම්මාදිට්ඨිය හිතේ පවතිනකොට දුක් දුරු වෙලා යනවා කියලා අවබෝධයක් ඇති වෙන්න ඕන එයාට. එහෙමයි ස්වාමී. එයාගේ හිතේ තියෙන සම්මා සංකල්පයට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. මේ සම්මා සංකල්ප තුල තමන්ගේ හිත පිහිටලා තියෙනකොට රාග දේශ මොහ දුරු වෙලා යනවා කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ වැටහීමක් තියෙනවා. එහෙමයි. සම්මා වාචා වඩනකොට රාග දේශ මොහ දුරු වෙන පිළිබඳ දුරු වෙනවාගේ තමන්ට ප්‍රත්‍යක්ෂ වැටහීමක් ඇති වෙනවා. එහෙමයි. සම්මා කම්මන්තේ වඩනකොට රාග දේශ මොහ හිතයි තුළ දුරු වෙලා යනවා තමන්ට ප්‍රත්‍යක්ෂ වැටහීමක් තියෙනවා. එහෙමයි. සම්මා ආජීව වඩනකොට තමන්ගේ හිතේ රාග දේශ මොහ දුරු වෙනවා තමන්ට ප්‍රත්‍යක්ෂ වැටහීමක් ඇති වෙනවා. එහෙමයි. ඉතින් ප්‍රත්‍යක්ෂ වැටහීමක් ඇති වෙන්නේ නැතුව කොහොමද මේ අංග ටික තමන්ගේ ජීවිතේට ප්‍රතිපද වෙන්නේ? එහෙමයි. ඕන දෙයක් ප්‍රතිපද වෙන්න නම් ඒකින් සැලසෙන යහපත තමන්ට ප්‍රත්‍යක්ෂ වැටහෙන්න ඉපායි. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙනම් බුදුරජාණන් දේශනා කළා ඔකට කියනවා ඔහොම ඥානය යම් කෙනෙකුට ඇති වෙනවා නම් ඉදමස්ස ධම්මේ ඥාන. ඔහු විසින් දැකපු අවබෝධ කරපු අකාලිකු තමා විසින් පැමිණුණ බැසගත් මේ ධර්මයෙන් අතීතේ අනාගතේ දහම් ක්‍රමයට අනුව ගලපා බලනවා කියන ඊළඟට. එහෙමයි ස්වාමීනි. දැන් ඕන තමන්ට ප්‍රත්‍යක්ෂ වැටහීමක් තියෙනවා එහෙනම් ජරා මරණ පිළිබඳව. කුමක්ද? ඒ සත්‍යයන්ගේ ඒ සත්ත්ව ලෝකවල මේ අයුරින් සත්‍ය ජරාවටපත් වෙනවා. එහෙමයි. මේ අයුරින් සත්‍යය චුත වෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ස්වභාවයේ තියෙන ඉපදීම තියෙනකම් විතරයි. ඉපදීම නිරුද්ධ වුණොත් මේ ස්වභාවය නිරුද්ධ වෙලා යනවා කියලා ඒකට ප්‍රත්‍යක්ෂ වැටහීමක් තියෙනවා. එහෙමයි. එහෙනම් මේ ජරා මරණ නිරුද්ධ වෙන්නේ සම්මා දිට්ඨිය වැඩෙන කොටයි කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ වැටහීමක් තියෙනවා. එහෙමයි. ඒ වැටහීම ඇති වෙච්ච කෙනා මොකද කරන්නේ? ඒ අතීතෙට වර්තමානට අනාගතෙට ගලපනවා කියන මේක දැන්. අතීතයේ සිටි යම් කිසි ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ ජරා මරණ ගැන අවබෝධ කරගත්තා නම් ඒ ජරා මරණ හට ගැනීම ගැන අවබෝධ කරගත්තා නම් ජරා මරණ නිරුද්ධ වීම ගැන අවබෝධ කරගත්තා නම් ජරා මරණ නිරුද්ධ වීම මාර්ග ගැන අවබෝධ කරගත්තා නම් ඒ සියලු දෙනාම මන් දැන් අවබෝධ කරන්නේ යම් ආකාරයෙන්ද ඒ ආකාරයටමයි අවබෝධ කරගෙන තියෙන්නේ කියලා අතීතයේ පිළිබඳ යාට ඥානයක් ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. අනාගතයේ ඇතිවන්නා වූ යම් ශ්‍රමණයන් වේවා බ්‍රාහ්මණයන් වේවා ජරා මරණ අවබෝධ කරනව නම් ජරා මරණ හට ගැනීම අවබෝධ කරනව නම් ජරා මරණයන්ගේ නැතිවීම අවබෝධ කරනව නම් ජරා මරණ නිරුද්ධ වීම මාර්ගය අවබෝධ කරනව නම් ඒ සියලු දෙනාම මන් දැන් අවබෝධ කරගෙන යම් ආකාරයකින්ද ඒ ආකාරයටම අවබෝධ කරගන්නේ කියලා අනාගතයේ පිළිබඳ යට ඥානයක් ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. මේකට තමයි කියනවා ධර්මයට අනුව ගලපා බැලීමෙන්ලත් ඔහුගේ නුවණ මේකට කියනවා ඉමස්ස අන්වේ ඥානක් කියලා. එහෙනම් ධම්මේ ඥානං කියලා කියන්නේ මොකද්ද? අර කියන කරුණු හතර තමන්ගේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂව ඉපදීම ධම්මේ ඥානයි. ඒක අතීතයටත් අනාගතයටත් ගලපලා අතීතය අනාගතය පිළිබඳව තමන්ට යම් ඥානයක් ඉපදලා තියෙනවා. ඒකට කියනවා අන්වේ ඥානය කියලා. එහෙමයි. ධම්මේ ඥානය. ධම්මේ ඥානය අන්වේ ඥානය. එහෙමයි ස්වාමී. පින්වත් මහණනි යම් දවසක ආරි ශ්‍රාවකයාට මේ ධම්මේ ඥානය ඔය කියන අන්වේ ඥානයත් යන මේ ඥාන දෙක පිරිසුදු විදියට පැහැබර විදියට අවබෝධ වුණොත් පින්වත් මහණෙනි මේ ආර්ය ශ්‍රාවකයටයි සම්මා දිට්ඨිය යුතු කෙනා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ආර්ය සත්‍ය දර්ශනයේ යුක්ත කෙනා කියන්නේ යාටයි කියනවා. මේ සද්ධර්මයට පැමිණුණු කෙනා කියන්නේ යාටයි කියනවා. මේ සද්ධර්මයේ දකින්න කෙනා කියන්නේ යාටයි කියනවා. ඒ වගේම ආර්ය ධර්මයේ හික්මෙන නුවණැත්තා කියන්නේ මෙයාටයි කියනවා. ආර්ය මාර්ගයෙන් අවබෝධ තිබෙන කෙනා කියන්නේ මෙයාටයි කියනවා. ඒ දහම් සැඩපහරට පැමිණුණු කෙනා කියන්නේ බලන්න සෝතාපන්න කෙනාට කියන නම් කොට. එහෙමයි ස්වාමීනි. ආරි භාවයට පත් කරන කලකිරීමේ යුතු කෙනා කියන්නේ මෙයාටයි කියනවා. ඒ යමා නිවන් දොරේ වැඩි සිටින කෙනා කියන්නේ මෙයාටයි කියනවා. කොතරම් ආශ්චර්යද? එහෙමයි. ඒතර ඒ වගේ උදාර අවබෝධයක් මේ බුද්ධ ශාසනයේ ඉන ශ්‍රාවකයාට උපදිනවා. ආනන්දයන් වහන්සේ කියලා කියන්නේ මේ වගේ අවබෝධකින් යුතුව තමයි අවුරුදු 25 වාසය කළේ භාග්‍යතුන් වහන්සේත් එක්ක. එහෙමයි ස්වාමීනි. මොකද්ද ධම්මේ ඥානයයි අන්වේ ඥානයයි. එහෙමයි.
ධම්මේ ඥානය කියලා කියන්නේ කොහොමද? ඒතර මේ ජරා මරණ පිළිබඳ එයාට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා. කොහොමද තියෙන අවබෝධය? එතකොට මේ ලෝකෙ යම් තැනක උපතක් ඇද්දී උපතක් තියෙන සෑම තැනක මේ අයුරි මේ විදි ස්වභාවයෙන් ජරාවටපත් වෙනවා. එහෙමයි. මරණය පිළිබඳ කොහොමද තියෙන්නේ? ඔබ උපදින යම් තැනක් ඇද්දී සෑම තැනක මේ අයුරි මේ සත්‍යය චුත වෙලා යනවා කියලා. එහෙමයි ස්වාමී. එහෙනම් මේ හැම තැනක මේ අවබෝධ තියෙනකොට ඒ අවබෝධ තියෙන කෙනාට හැම තැනකම පේන්නේ මොකක්ද? හිස් බවක්. එහෙමයි. බ්‍රහ්ම ලෝකයේ දකින්නෙත් හිස් බවක්, දෙවියන් අතර දකින්නෙත් හිස් බවක්, මනුස්ස ලෝකයේ දකින්නේ හිස් බවක්. ඇයි ඒ? ජරාවයි මරණයයි. එහෙමයි ස්වාමී. දකින්නේ අනිත්‍ය, දකින්නේ දුක, දකින්නේ තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක්. එහෙමයි. ඒතකොට එහෙම දෙයක් දකිද්දී ඉපදීම් පිණිස ඇල්මක් උපදිනවද? ඉපදින්නේ. ඉපදීම නිසා සතුට වෙන්න බැරුව යනවා. ඉපදීමක් නිසා සතුට වෙන්නේ නැහැ එතකොට. ස්වාමීනි ඇත්තටම ඉපදීම යම් මේ ත්‍යාගයක් කියලා අපි හිතුවොත් එහෙම නමුත් ඒක ජරාවටපත් වෙන මරණයටපත් වෙන ඒ ස්වභාව ඇතිකොට මේ දුකමයි. එහෙමයි ස්වාමී. දුකමයි තියෙන්නේ. ඒක බලන්න මේ දුක පිළිබඳ ශ්‍රාවකයෙකුට ඇති වෙන පුළුල් ඥානය. එහෙමයි. ඒතර මේ ඥානය යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානෙ උපදව ගත්ත කියලා කියන්නේ. බුදුරජාණන් දේශනා කළ ඒකයි අර මහා මේරු පර්වතය පෙන්වන පින්වත් මහණි ඒ කෙනා අර මහා මේරු පර්වතයටත් වඩා දුකක් අවසන් කරලා ඉවරයි. එහෙමයි ස්වාමීනි. චූටි ගල් කැට හතක් අරගෙන කිපෙන්නෝ පින්වත් මහණි ඒ කෙනාට විඳින්න තියෙන මේ වගේ ගල් කැට හත වගේ චූටි දුකක් විතරයි කියලා. එහෙමයි. අර වගේ මහා දුක් ගොඩක් ඒක නැෂේ කරගත්තා කියනවා. එහෙමයි ස්වාමීනි. දැන් අනුමතග්ග සංයුත්තේ දැන් අපිට දැන් කියව තේරෙනවද දැන් එතකොට? එහෙමයි. ඒතර එහෙනම් දැන් මේ සත්‍යයා එහෙනම් මේ ජරා මරණවල පැටලි ඒ ලෝකවල බෙලි කැපුම් කන්නේ. එතකොට බෙලි කැපුම් කකා මරණයට මත්වී දුක් විඳිනවා. ඊට පස්සේ අඬා දුක් විඳිනවා. ප්‍රියයන්ගෙන් වෙන්විවි දුක් විඳිනවා. අපි දැන් අනුමතග්ග සංයුත්තේ අපි ශ්‍රවණය කළේ. ඒතකොට මේ සෑම දුකටම හේතුව කුමක් එක්කද බැඳලා තියෙන්නේ? ඉපදීමත් එක්ක. එහෙනම් මේ ඉපදීම තියෙන තාක්කල් ඉපදෙන්න හේතු වෙන දේ තමන්ගේ ආධ්‍යාත්මයේ තියෙන තාක්කල් තමන් මේ දුකින් නිදහස් වීමන්නේ. එහෙමයි. ඒතර මේ පරියාය ඔහු නිතර විමසන්න ඕන කියනවා. එහෙමයි ස්වාමීනි. නිතර කල්පනා කරන්න ඕන කියනවා. ඒතර නිතර සිහි කිරීම තුළ නිතර කල්පනා කිරීම තුළ ඒකට කියන යෝනිසෝ මනසිකාරය කියලා. ඒතර මේක යම් කෙනෙකුට විමසන්න පුළුවන් නම් කොහොමද? ජරා මරණ පිළිබඳ විමසනු. ජරා මරණ හටගන්න ඉපදීම නිසායි කියලා විමසනු. ඉපදීමෙන් නිදහස් වුණොත් ජරා මරණයන්ගෙන් මේ සියලු දුක් දුම්නස් වලින් නිදහස් කියලා විමසනු. එහෙනම් ජරා මරණ නිරුද්ධ වෙලා යන මාර්ගය බවට පත් වෙන්නේ මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග ටිකයි කියලා තමන්ගේ ජීවිතයට ගලප විමසන්න පටන් ගන්නවා. ඒ විමසන කල්පනා රටාවට තමයි කියන්නේ කෙලෙස් දුරු කරන කල්පනා රටාවක්. එහෙමයි. භවබන්ධන ඡය කරන කල්පනා රටාවක්. ආධ්‍යාත්මයේ තියෙන මිත්‍යා දෘෂ්ටි ගලවලා දාන කල්පනා රටාවක්. එහෙමයි. ඉතින් මේ කල්පනා රටාව හදාගත්තා කියලා කියන්නේ සැබවින් මේ කෙනා ටික සසර දුක් ඡය කරන කෙනෙක්. අමා මහ නිවන් මඟ විවර කරගන්න කෙනෙක්. එහෙමයි. ඉතින් බලන්න දැන් මේ ධර්ම දේශනාවලට මේ අනුග්‍රහ කරන පිරිස අනිත් අයගේ චිත්ත සංතානයේ මේ ප්‍රඥා ලෝකේ උපද්දමින් අමා මහ නිවන් මඟ විවර කරන මේ ලස්සන කල්පනා රටාවක උපද්දල දෙන්න කරන අනුග්‍රහයක් නේද මේ තියෙන්නේ? එහෙමයි ස්වාමී. ඒතර සසරේ දුර්ලභ දෙයක් නේද මේක මේ? සසරේ දුර්ලභ දෙයක්. ඒතර මේ සසරේ මේ දුර්ලභ දේ අපේ ජීවිතයේ අපට මේ උපදව ගන්න යම් අනුග්‍රහයක් සැලසෙනවා කියලා කියන්නේ අනිත් අයට අනුග්‍රහ සලස්වනවා කියලා කියන්නේ ඉන සසර පුරාවටම තමන්ගේ ජීවිතවලට මේ අනුග්‍රහය ලැබෙනවා. එහෙනම් ගෙවල් දොරවල් යාන වාහන අපි කොහොම හරි හදාගනි මහත්තයා. එහෙමයි ස්වාමී. මේ භෞතික දේවල් දියුණු අපි ඕන හැටි හදාගනි. නමුත් මේ මානසික පරිවර්තනය තමයි අපිට මේ කරගන්න අමාරු. එහෙනම් මේ මානසික පරිවර්තනය කරන් තමයි අපි උදව් ලබා ගන්න ඕන කොහොම හරි. ඒ පින තමයි වැඩිපුර අපි කරගන්න ඕන අපේ ජීවිතේ. එහෙමයි ස්වාමීනි. මොකද ගහයක්කට හිටියත් මේ අපි සංසාරේ හරක් වෙලා එළුව වෙලා කුකුල් වෙලා හිටපු හැටියට ගහයක්කට ඉන්න එක මහ ප්‍රශ්නයක් නෙවෙයි කාටගේ. එහෙමයි ස්වාමී. දිලිඳු වෙලා ඉන්න එක භාගතුන් දේශනා කරන එක මහ ප්‍රශ්නයක් නෙවෙයි කියනවා. ප්‍රඥාව නැතු වෙන එක තමයි කියන මහ ප්‍රශ්නේ. එහෙමයි.
එහෙනම් මේ විශාල ප්‍රශ්නයක් කෙනෙක්ගේ ජීවිතේ ලියන්නට මේ ධර්ම දේශනා මේ පින අනුග්‍රහ කරනවා. ඉතින් අනිත් අයගේ ජීවිතවල ප්‍රඥා ලෝක උපදවලා දෙන්නට අනිත් අයගේ ජීවිතවලට කල්පනා රටාව මානසික පරිවර්තන ඇති කරගන්න මේ කරන අනුග්‍රහය ඒ පින්වත් සියලු දෙනාටම සසර පුරාවටම කල්යාණ මිත්‍ර සම්පත්තිය දියුණු කරගෙන සසර දුකින් ඈතර වීම පිණිසම මේ රැස් කළ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් සසර පිළිබඳ කලකිරවන නුවණ ඇති කරවන ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මය අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාලා. අපි හැමදෙනාම මේ අපට අනුකම්පා ඇති පින්වන්ත මහ සංඝරුවන වන්දනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ගම්පහ හයිග්‍රෝතේ ආයතනයේ උපසේන දෙයිගහලන්ද මහතා සහ බියට්‍රිස් ද සිල්ලා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා එක් රාශී වෙලා මේ උදාර පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සහම්පති සනන් කුමාර ගටි බ්‍රක්කාර බ්‍රහ්ම රාජ්‍ය ඇතුළු සියලු බ්‍රහ්මයින්ටත් සක් දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවිවරුන්ටත් සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලෝක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහමිුණාසුපවාසී ලෝකවාසී මහා සංඝරුවනට අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. පැවිදි අපේක්ෂක දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ශ්‍රද්ධා ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දායකත්වයේ දරූ සියලු දෙනා නමින් පවුල් සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. දැනට අසනීප තත්ත්වයෙන් සිටින මිනිපිරියවන සිතුකී දෙයිගහලන්ද දේනියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම ගම්පහ හයිග්‍රෝතේ ආයතනයේ උපසේන දෙයිගහලන්ද පින්බර මහත්මයාට බියට්‍රිස් සිල්ලා පින්බර මහත්මියට පවුලේ සියලු දෙනාට දුවා දරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. කරන කියන දෙහිමි කටයුතු සඵල වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ පවසා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. උන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ගම්පහ හයිග්‍රෝ තේ ආයතනයේ උපසේන දෙහිගහලන්ද මහත්මයා සහ
බියට්‍රිස් ද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. පිනති ඔබ හැමදෙනාම සමග. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 0.71 232 88 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව කරුණු විමසා දැනුම්වත් වෙන්න කියලා අපි ඔබට ඊටාම දයාවෙන් ආරාධනා කරගන්නවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර යලි ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.